වඳිමි වඳිමි බුදු රුවනට වඳිමි 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 දම් රුවනට වඳිමි 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 සංඝ රුවනට වඳිමි 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 තුන් රුවනට වඳිමි. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්ත්‍යා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. අදත් මේ අලුත් දවසේ උදෑසනම දහම් ශ්‍රවණය කරන ස්වාධීන රූපවාහිනී දහම් සිතිවිලි සමග ඒකාත්මික වෙලා ඉන්න සදැහැති පින්නතුනි පින්වතියනි පින්වන්ත දරුවනේ දැරියනේ. අදත් ඔබේ ජීවිතයට මගේ ජීවිතයට අහිමි වන තවත් එක දවසක් වග මේ ආරම්භයේදීම අමතක නොකළ යුතුමයි. එයින් ඔබටත් මටත් අහිමි වෙවි යන මේ දවස ලැබුණු දුර්ලභ මනුස්ස භවයේ තුල මෙලොවත් පරලොවත් හැඩ කරගනු පිණිස යොදාගන්නේ කෙසේදයි හිමිදිරියේම සවන් යොමු කිරීම මෙනෙහි කිරීම කෙතරම් වැදගත්. අද ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ දවස ඇතුලේ ඔබේ හිත ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරව ගන්න කියලා. ඇතැම් විට මේ දෙසුම අහන වෙලාවෙත් කේන්ති ඇවිල්ලා ඇත්තේ. දැනටත් නොසන්සුන් බවකින් ඇත්තේ. ඔබ සංසුන්ව හිටියත් නොසන්සුන්ව හිටියත් දවස ගෙවෙනවා ඒක නවත්තන්න බෑ. එහෙව් එකේ අපි සතුටින් ඉඳලා දවස ගෙවන්නේ නම් ඒක කෙතරම් වැදගත්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේ අනේපිඬු මහ සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු වෙලාවක භාග්‍යවතුන් වහන්සේ එක්ක සාකච්ඡාවක්. ඒ වෙනකොට අනේපිඬු මහ සිටානන්ට තමන්ගේ වස්තුව හානි වෙලා ගොඩක් අපහසුතා තිබුණා. කොහොමද දැන් තොරතුරු ඇහුවාම ස්වාමීනි දැන් මං දානෙට දෙන්නේ කාඩිය හොදි බතුයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි දානේ ආනිසංස මහත්ඵල වෙන්න දන් දෙන්නේ මොනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. දන් දෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ අතින් දන් දෙන්නේ නැත්තම් ගෞරවයෙන් දන් දෙන්නේ නැත්තම් නිතර දන් දෙන්නේ නැත්තම් කර්මඵල අදහාගෙන දන් දෙන්නේ නැත්තම් දෙන්නේ පුංචි දෙයක් දෙන්නේ කටුක දෙයක් රූක්ෂ දෙයක් වුණත් ඒක ප්‍රනීත දෙයක් වුණත් ඒකේ එච්චර ආනිසංස නැහැ. ඒකේ ආනිසංස විදිහට එයාට බොහොම ලොකුවට භවභෝග සම්පත් ලබන්න හිතෙන්නේ නැහැ. එයාගේ හිත නැමෙන්නේ නැහැ. ඒ ආනිසංස විදිහට සසර ලෞකික සැප සම්පත් ලබන්න. ඊතරම් ආනිසංස අඩු වෙන්න හේතුව අර කාරණාවන්මයි. පින්වතුනි අද මං බලාපොරොත්තු වෙන්නේ ඒ ටික පැහැදිලි කරන්නම නෙවෙයි. අපි තව ටිකක් එහාට ගියොත් මේ සූත්‍ර දේශනාවේ එහෙම නැත්නම් වේලාම සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මේ සිටුතුමාට පෙර සසර භවයක තමන් වහන්සේගේ අතීත කතාවක්. වේලාම නම් කෙනෙකු වෙලා තමන් ඉන්න කාලෙදී තමනුත් දන් දුන්නු හැටි විවිධ දන් දුන්නා. තමන් වහන්සේත් සසර ගමනේදී රත්තරන් පුරවපු පාත්‍ර 84000ක් රිදී පුරවපු පාත්‍ර 84000ක් ওই විදිහට විස්තර කරගෙන යනවා. ඒ භවයේදී අශ්වයන් ඇතුන්
බොහෝ මාලිග මේ විදිහට විවිධ ආකාරයෙන් දන් දුන්නා. මහා ගොඩක් දන් දුන්නා. ඉතින් ආහාර පාන වගේ දේවල් දුන්නු එක ගැන මොන කතාවද? ගෘහපතිය මං ඒ කාලේ එහෙම දන් දීලා ඒ ලබාගත් ආනිසංස දක්ෂිනාවට සුදුසු. එහෙම නැත්නම් දම් පිළිගැනීමට සුදුසු මහත්ඵල මහානිසංස ලැබෙන විදිහේ කෙනෙකුට දුන්නු තරම් වටින්නේ නැහැ. තව ටිකක් එක පැහැදිලි කළොත් සෝවාන් ඵලයටපත් උතුමෙකුට දන් දෙන තරම් අර එකක් ආනිසංස අර ඔක්කොම ආනිසංස එකතු කරත් වටින්නේ නැහැ. සෝවාන් ඵලය ලැබූ පුද්ගලයන් 100කට දන් දෙනවට වැඩිය සකෘදාගාමී ඵලයටපත් වූ පුද්ගලයෙකු එක් අයෙකුට දන් දෙන එක මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. සකෘදාගාමී පුද්ගලයන් 100කට දන් දෙනවට වැඩිය අනාගාමී පුද්ගලයෝ එක්කෙනෙකුට දන් දුන්නාම මහත්ඵලයි මහා ආනිසංසයි කියලා දේශනා කළා. අනාගාමී පුද්ගලයන් 100කට දන් දෙනවට වැඩිය එක මහරහත් උතුමෙකුට දන් දෙන එක මහත්ඵලයි මහා ආනිසංසයි කියලා දේශනා කළා. මහරහතුන් වහන්සේලා 100කට දන් දෙනවට වැඩිය එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එක මහත්ඵලයි මහා ආනිසංසදායකයි කියලා දේශනා කළා. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දන් දෙනවට වැඩිය එක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එක මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. බුදුවරු 100ක් නමකට දන් දෙනවට වැඩිය ආවාසයක් හදලා පූජා කරන එක සංඝසතු දාණය වටිනවා කියලා දේශනා කළා. ආවාස පූජාවටත් කලින් සාංගික දාණය බුද්ධ ප්‍රමුඛ සංගරුවන් වෙත පිරිනමන දාණය. එතකොට හිතන්න පින්වතුනි බුදුවරු 100ක් නමකට පෞද්ගලිකව දන් දෙනවට වැඩිය මහා සංඝුන් අරමුණු කරගෙන දන් දෙන එක මහත්ඵලයි. ඊටත් වැඩිය මහත්ඵලයි ආවාස පූජාව. ඊටත් වැඩිය මහත්ඵලයි සත්ත්ව ඝාතනයෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම්. හිතන්නකො පින්වතුනි අද දවසේදී ඔබ සතෙක් ඝාතනය කරන්න සම්බන්ධ වෙන අනුබල දෙන වැඩෙන් ඈත් වෙලා සතෙක්ගේ ජීවිතය බේරන්න උදව් කළොත් බුදුවරු 100ක් නමකට දන් දුන්නට වැඩිය අර කලින් කියපු ඔක්කොම දානවලට වැඩිය වටින බව නෙවෙයිද මේ කියවෙන්නේ. අපිට කොච්චර පහසුද එතෙන්ට යන්න. හැබැයි ඒක පහසුයි කිව්වට අපහසුයි. මක් නිසාද? ඒක ලොකු මානසික ශික්ෂණයක්. සත්වයන්ට හානි නොකර ඉන්න එක සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තරම් කරුණාවක් දයාවක් උපදවා ගන්න එක. ඒ වගේම පැහැදිලි කරනවා අර ඔක්කොම පින්කම් වලට වැඩිය මහත්ඵලයි සොරකමෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම්. ඒ වගේම නිවැරදි විදියට ගිහි කෙනෙක් විදියට නිවැරදි විදියට තමන්ගේ ඇස කන නහය දිව ශරීරය පිනවගෙන ජීවත් වෙන්න පුළුවන් නම්. බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන් නම්. මත්ද්‍රව්‍ය වලින් මේ ශරීරය මත් වෙන ඒ වගේම සසර නිවන් මඟ ප්‍රමාද කරන ඒ බඳු දේවල් භාවිතා නොකර ඉන්න පුළුවන් නම් අර ඔක්කොටම වැඩි ආනිසංසදායකයි. ඒ විතරක් නෙවෙයි මේ දේශනාවේ තියෙනවා ඒ ඔක්කොටමත් වැඩිය මහත්ඵලයි මහානිසංසදායකයි කෙනෙකුට පුළුවන් නම් පුංචි වෙලාවක් මලක් සිඹින මොහොතක් මෙත් සිත ඇති කරගන්න. හිතන්නකෝ අර ඔක්කොම පින්කම් පරාදයි මලක් සිඹින මොහොතක් මෙත් සිත ඇති කරගන්න පුළුවන් නම් ඒකට වේදන් යනවද? ඒකට මහන්සි වෙන්න තියනවද? ඒකට දුර ගමනක් යන්න තියනවද? ඒකට ලොකු පිරිසක් ඕනද? කොච්චර තනියම පෞද්ගලිකව කරගන්න පුළුවන් වැඩක්ද? පින්වතුනි මේ ලෝකෙම දිනනවා කියන්නේ ඔබ ඔබේ සිත දිනනවා කියන එකමයි. ලෝකෙම දිනනවා කියන්නේ මම මගේ හිත දිනනවා කියන එකමයි. පැහැදිලි මේ සූත්‍ර දේශනාවට අනුව මෛත්‍රී සිත ඇති කිරීම ඊතරම්ම වැදගත් බව.
තවත් වරක භාග්‍යතුන් වහන්සේ ඔකාසත කියන සූත්‍රයේදීත් පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් උදේවරුවේ මහා හැලි දහසක් දන් දෙනවා. දවල් වරුවේ තවත් මහා හැලි දහසක් දන් දෙනවා. රාත්‍රී කාලේ තවත් මහා හැලි දහසක් දන් දෙනවා. හැබැයි ඒ ඔක්කොටම වැඩිය වටිනවා ගව දෙනෙකුගෙන් එක තනපුඩුවකින් එක වරක් කිරිදවන මොහොතක් මෙත්සිත ඇති කරගන්න පුළුවන් නම් බලන්නකො මේ වගේ විවිධ උපමා භාවිතා කරමින් උන්වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කළේ අපිට අපේ සිත ආදරයෙන් දයාවෙන් යහළුකමින් මිත්‍රත්වයෙන් පුරවා ගැනීම ඊතරම්ම වැදගත් බව කියන්නට. ඔය කිව්වට බලන්නකෝ ඔය යාළුකම මෙත්සිත කියන එක අපේ හිතවල ඇති වෙන්නේ ඉස්සෙල්ලම අපි සම්බන්ධයෙන් කියන අපි අපිට ආදරෙයි. අපි අපිට ලැබී. ඒ කියන්නේ තමන්ට ලැබී. ඒක බොරුවක් නෙවෙයි. හැබැයි ඊතරම්ම තව කෙනෙකුට ප්‍රේම කරන්නේ කෙසේද? ඊතරම්ම තව කෙනෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද? අත්තානං උපමං කත්වා. තමන් උපමා කරගෙන ලෝකේ අනිත් අය දිහා බලන්න කියලා දේශනා කළා. එහෙනම් අද ඔය පාරේදී හම්බෙන කට්ටිය ඉස්කෝලේදී වෙන්න පුළුවන්, වැඩපොලේදී වෙන්න පුළුවන්. අද මේ දෙසු මහාන දවස, අද දවසේ ඔබ විඳින අත්දැකීමට අදාළව ඔබ ඉදිරියට එන සියලු මිනිසුන් ඔබ මෙන්ම දුකට අකමැති අය, සතුටට කැමැති අය කියලා හිතන්න පුළුවන් නම්, බැනුම් අහන්න අකමැති අය කියලා හිතන්න පුළුවන් නම්, පාඩු විඳින්න අකමැති අය කියලා හිතන්න පුළුවන් නම් ඔබේ හිත කොච්චර ලොකු පින්කමක් කරනවද? පින්වතුනි මේ වේදන් නැති පින්කමක්. ඔබේ සිත කොච්චර ලොකු පින්කමක් කරනවද? සිතේ එබඳු හැඟීම් ඇති කරගත හැකි නම්. බුදුදහම මේක පැහැදිලි කරන්නේ කර්ණීයමෙත්ත සූත්‍රයේදී මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං. එක දරුවෙකු සිටින මවක් ඒ දරුවාට කෙතරම් ආදරය කරයිද? එතරම්ම මුළු සත්ව වර්ගයා වෙනුවෙන් තමන්ගේ මනසේ අපරිමිතව මෛත්‍රී සිත වඩන්න කියලා යෝජනා කළා. කොච්චර අමාරු වැඩක්ද? ඔබ හිතයි මේ අපිට හරි ගියාට, අපේ දරුවන්ට හරි ගියාට, නෝනට මහත්තයාට, අපේ නෑදෑයන්ට හරි ගියාට, ඔබ අකමැති අයට හරි නොයන තරමට තමයි කැමති. ඒකනේ ඒගොල්ලන්ට හරි ගිහින් වගේ ආරංචි වුණාම මූණ සවුත්තු වෙන්නේ. ඒකනේ ඒගොල්ලන්ට හරි ගිහින් වගේ කියලා දැක්කහම හිතට දුකක් හිතෙන්නේ. ඒකනේ ඒගොල්ලන්ට වැරදිලා වගේ කියලා හිතුණාම මහ මොකද්ද කාලකන්ණි සතුටක් දැනෙන්නේ. අපි නිතරම කැමති Tamanට හරි ගින් අනිත් අයට වරදිනවට. ලෝකේ එක මනෝභාවයක්. මේ සසර පුරුදු කරපු ක්ලේශයක්. භවෙන් නුඹත් මමත් ඇසුරු කළේම පාප මිත්‍රයෝමයි. මනුස්ස ලෝකෙදි තිරිසන් භව ආදී කොට ගත්ත අප වැඩියෙන් ජීවත් වූ දුගතියේදී අප දැක්කේ අත් විඳේ අප ශ්‍රවණය කළේ අප මෙනෙහි කළේම දුසිරිතමයි, අයහපතමයි, වෛරයමයි, ඊර්ෂ්‍යාවමයි, ක්‍රෝධයමයි, පලිගැනීමමයි. අන් ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ මේක අපහසු කාර්යයක්. අර කලින් කියපු දන් දෙන්න සල්ලි තිබ්බොත් පුළුවන්නේ. ඒ ඔක්කොම කරන්න. හැබැයි මේක සල්ලි තිබ්බට කරන්න බෑ. හිතේ මනුස්සකම, කරුණාව, දයාව ඇති කරගන්න එක සල්ලි තිබ්බට කරන්න බෑ. ඒක බලය තිබ්බට කරන්න බෑ. ඒකට ප්‍රගුණ කරන ලද අවබෝධයක් ඇති සිතකින් පමණක්ම කළ හැකිවක්. පින්වත්නි දරුවනේ මම ඔබට යෝජනා කරනවා. තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ ආශ්‍රිතයන් සේම අන් අය දිහා බලන්න පෙළඹෙන එක. ඒ වගේම ඉතින් එහාට ගියපු තමන්ගේ ගමේ අය, තමන්ගේ ආයතනයේ අය, එහා ගම්වල අය, එහා රටවල අය, ලෝකෙම අය දිහා මෙහෙම බලන්න පුළුවන් වුණොත් මිනිස්සු ගොවිතැන් කරනකොට ඒ ආහාරයට වසමුසු කරන එකක් නැහැ. ඒ ආහාර කල් තබා ගන්න කියලා ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය දමන එකක් නැහැ. අපිට හිතන්න පුළුවන් නම් ලෝකෙම ඉන්න මිනිස්සු අපි වගේ කියලා.
අපි කාටවත් කපටිකම් කරන එකක් නැහැ. කාගේ හරි දෙයක් අයිති කරගන්න කාට හරි අයිති ස්ථානයක් වංචාවෙන් දිනා ගන්න උත්සාහ කරන එකක් නැහැ. තව කවුරු හරි පරද්දවලා දිනන්න කැමති වෙන එකක් නැහැ. පින්වතුනි, ඒ මිනිස්සුන්ගෙන් එහාට ගිහිල්ලා තිරිසන් සත්තු මිනිස්සු හිතනවා ගෙදර බල්ලෙක් ඇති කළාම එයාට ගොඩක් වියදම් කරලා කන්න දුන්නාම ගෙදර තවත් සත්තු වියදම් කරලා ඇති කළාම එයා කරුණාව දයාව මෛත්‍රිය තියෙන කෙනෙක් කියලා. හැබැයි වෙනත් සත්තු තමන් ඇති නොකරන වෙනත් අය එහෙනම් මෙත්සිත ඇති කරගත යුත්තේ තමන්ගේ නිවසේ ඇති කරන සුනකයාට පමණක්මද? එතකොට හාඳුරුව කියන්නේ පාර යන සුනකයොත් ගෙනල්ලා ඇඳේ තියාගන්න කියලාද? මේ එක සුනකෙක්වත් ඇඳේ තියාගන්න කියලා නෙවෙයි. ලෝකෙ සියලු දෙනා දිහා එක විදියට බලන්න පුළුවන් කරුණාවන්ත මෛත්‍රී සාගත හිතක් ඇති කරගන්න කියලා. පින්වතුනි, කුරා කොමින් පවා ඔබ ආදරෙන් ඇති කරන සුරතල් සතාසේම ඔබට මග තොටේදී මුණ ගැහෙන සියලු සතුන් සතුටට කැමති නිසා ඒ සියලු දෙනාට අපට හැකි සමාන අයුරින් සලකන්නට හැකිනම් අපේ හිත කොච්චර ඉදිරියෙන් තියනවද? ඒ විතරක් නෙවෙයි, දැක්කේ නැති දිට්ඨාවා ඒවා අදිට්ඨා, දැකපු අය නොදැකපු අය, පේන අය නොපෙනෙන අය, ඒ විතරක් නෙවෙයි දුර අය ළඟ අය, ඒ වගේ ඒ විතරක් නෙවෙයි මේ ග්‍රහලෝකෙන් එහා අය, මේ සියලු දෙනා කෙරෙහිම මෙත්සිත පතුරවන්නට හැකිනම් දැන් බලන්න, ඔබ මෙත්සිත පතුරවන්නේම ඔබට ලැබී අය සම්බන්ධයෙන් විතරයි. අපි තිරිසන් සත්තුන්ගේ පැත්තට මේක දැම්මොත් ඔබ ගෙදර ඇති කරන සත්තුන්ට ගොඩක් ආදරය කළාට ගෙදරට පනින වඳුරට වහදාලා මරන්න හරි එයාට උගුලක් අටවලා මරලා දාන්න හරි කැමතියි. ඒක හොඳ වැඩක් වගේ දකින්න හිත පුරුදු වෙලා තියෙනවා. එතකොට Taman දෂ්ට කරන්න එන මදුරුවාට පවා මෙත්සිත ඇති කරගන්න වෙනවා. එහෙනම් එයාවත් මරන්න නැතුව අපිට යාගෙන් බේරෙන්න වෙනවා. මහා වනාන්තරයේ බවුන් වැඩි ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා වන සත්තුත් එක්ක හිටියා. හැබැයි ඒ සත්තුන්ට හිංසා නොකර වැඩ හිටියා. මේ ලෝකේ සුවඳවත් කළා. පින්වතුනි, වෛර කරන අයට, නපුරු අයට පවා Taman සේම ආදරය කරන්නට හැකිනම් ඔබේ සිත කෙතරම් ශ්‍රේෂ්ඨයිද? අද මම ඔබට යෝජනා කරනවා, ඔබේ වැඩපලේ, ඔබේ පාසලේ ඔබට වෛර කරන ඔබ අකමැති අය ඉන්නවාමයි. මේ සසර පුරා අපි අකමැති අය හිටියා. ඒගොල්ලෝ මෙහිදීත් අපිට හම්බෙලා තියෙනවා, අදත් හම්බෙනවා. කිසිම හේතුවක් නැතුව අපි ඒගොල්ලන්ට කැමති නැහැ. ඒත් ඒ අයත් එයාගේ සිත්වලත් අපට සේම සුව කැමති බවක්, දුක කැමැති බවක් තියෙන බව දැනුනොත්, ඒ ඇස්සලත් කඳුළු වෙන බව දැනුනොත්, ඒ හදවතේ සුසුම් වෙන බව දැනුනොත්, ඒ මුහුණෙත් සිනාව තිබුණොත් හොඳයි කියලා හිතුනොත්, භාග්‍යතුන් වහන්සේ අපට යෝජනා කරපු ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ පූජාව අපත් පැවැත්වුවාම වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ සිත් සිනිඳු කර ගන්නට ගොඩක් වෙහෙස දරන්න වෙයි. මෙනෙහි කරන්න වෙයි. ඉවසන්න වෙයි. ඒ වෙනුවෙන් ඔබට යෝජනා කරනවා, මක් නිසාද මෙය කළ හැක්කේ මිනිස්සෙකු වේ ඉපදුණු අපට පමණක්ම බැවින්. ඒ තොරතුරු මතක් කරන ගමන් හිමිදිරියේම පින්වත් හැම දෙනාටම සිතෙහි තබා ගන්නට තවත් වැදගත් උපදේශයක් සමගින් යෝජනා කරනවා. නපුරු හැඟුම් ඔය මනසට නොෙන්නට, සොඳුරු සිතුම් හදවත්වල පිරෙන්නට, මිතුරු වෙසින් තම සිතිවිලි තනන්නට, සතුරු නොවේයි
ලෝකය කවදත් නුඹට. හැම දිනාටම ඊ타මත් වාසනාවන්ත මෙත්සිත පතුරා ගත හැකි සොඳුරු දවසක් වේවා. තෙරුවන් සරණයි.